ලෝකේ තියෙනවනේ එක එක මත ටික. සමාජයේ තියෙන මත ටික. දැන් සමාජයේ තියෙන මත ටික මෙහෙම මත ටිකුත් තියෙනවා. දැන් රූපේ කොහෙද තියෙන්නේ? දැන් අපිට ඔතන දෙනවනේ මොකද්ද? භෞතිකය සහ සිත කියලා දෙකක් තියෙනවා. හරි. දැන් මේක රූපේ කොහෙද තියෙන්නේ? අපි තමාදී තියෙන මතය යනවා. හරි දැන් අපි ගමු උදාහරණයක් විදිහට අපි ගමු රෝස මල. අපි මලක් ගමුකෝ. හරි. හරි. දැන් අපි මලක් ඇසුරෙන් මේක විස්තර කරගමු. හරි. එතකොට දැන් අපි සාමාන්‍ය තියෙන අදහස තමයි මල කොහෙද තියෙන්නේ? කොහෙද මල තියෙන්නේ? එළියේ. එතකොට දැන් අපි මෙතනට තව එකක් අපිට ගන්න වෙනවා. ඒ තමයි ගන්න වෙන එක තමයි බාහිර අභ්‍යන්තර කියලා එකක් තව ගන්න වෙනවා. බාහිර අභ්‍යන්තර. එළිය ඇතුළ බොහොම සරලව කිව්වා. එතකොට දැන් මල තියෙන්නේ කොහෙද? මල තියෙන්නේ කොහෙද? අපි ගන්න කොහෙද තියෙන්නේ මල? හා? එළියේ. එතකොට මල කියන රූපය තියෙන්නේ කොහෙද? එළියේ. එතකොට රූපය අපිට ගන්න වෙන්නේ එළියට. මම ඊතලේ මේ පැත්තට දාන්නේ ඔන්න එළියේ තියෙනවා. එහෙම නැත්නම් ඒක මොකද්ද ආයිත වෙන්නේ? ඒක භෞතිකයට. හරි. වේදනාව. වේදනාව තියෙන්නේ එතකොට එළියේද ඇතුළේද? හා? ඒක හැමෝම කියන වේදනාව කියන්නේ ඇතුළේ කියලා. හරි. සංඥාව කොහොමද කියන්නේ? දැන් මල කියන සංඥාව අපි දැන් මල කියලා නමක්නේ දෙන්නේ. නමක් දීලා සංඥාවක් දෙනවනේ. එතකොට මේ සංඥාව කොහෙද තියෙන්නේ? ඒක ඇතුළේ. හරි. සංකාර. සංකාර ඇතුළේ. විඥාන ඒක කොහොමද ඇතුළේනේ? හරි. එතකොට දැන් අපි දැන් මේකෙන් ගත්තාම දැන් ඔන්න රූපේ එළියේ වේදනා සංඥා සංකාර විඥාන ටික ඇතුළේ. તો රූපේ තියෙන එළියේ. එතකොට රූපේ නිසා මොකද්ද? වේදනාවක් ඇවිල්ලා සංඥාවක් ඇවිල්ලා සංකාරයක් ඇවිල්ලා විඥානයක් එනවා. ඒ කියන්නේ අපි බොහොම සරලව ගත්තොත් භෞතිකේ නිසා සිතක් පහළ වෙනවා. භෞතිකේ නිසා සිතක් පහළ වෙනවා. හරි. දැන් මෙතන තව පොඩි එකක් තියෙනවා. හරි. දැන් මෙතන නැති කෙනෙක් අපි දැන් ගමුකෝ. අපි දැන් මලක් කියලා ගත්තනේ. ඇත්තටම අපි මේ කතා කරපුව මල කොහෙද තියෙන්නේ? රෝස මලක් කියලා හිතන්න. අපි දැන් මේ රෝස මලක් ගැන කතා කරාට දැන් අපි කතා කරන රෝස මල කොහෙද තියෙන්නේ? හා? දැන් මෙතන රෝස මලක් නැහැනේ. එතකොට අපි මේ දැන් මේ කතා කරන රෝස මල තියෙන්නේ හිතේ කියන්නේ කොහෙද? විඥානේනේ. එතකොට ඒ කතා කරන රෝස මල මම පොඩ්ඩක් මෙහෙම ගන්නම්. හරිද? ඒ කතා කරන රෝස මලේ රූපය ඒකේ රූපය වේදනාව සංඥාව සංකාරය
විඥානය ඔක්කොම කොහෙද තියෙන්නේ? ඔය ඇතුලේද? සිත ඇතුලේ. සිත ඇතුලේ නේ. ඔක්කොම ඒ ටික ඔක්කොම තියෙන්නේ කොහෙද? සිත ඇතුලේ. එතකොට දැන් අපිට පේනවා දැන් මෙහෙම අපි පංචස්කන්ධය කතා කරාට ආයේ මේ විඥානය ඇතුලේම තමයි ආයේ මොකද්ද? විඥානය ඇතුලේම දුවන තව පංචස්කන්ධය තියෙනවා. දැන් මෙතන නැති කෙනෙක් ඔබ මතක් කරගන්න. එයා කොහෙද ඉන්නේ? එළියේද ඇතුලේද? හරි එතකොට දැන් අපි මේ පුද්ගලයා සම්බන්ධ රූපය වේදනාව සංඥාව සංකාර විඥානය ඔක්කොම ආයි මේ විඥාන රූප විඥාන වේදනා විඥාන සංඥා විඥාන සංකාර විඥාන එහෙම නැත්නම් මේ සිතේම හටගත්තු රූපයක්. හැබැයි අපිට මේ පුද්ගලයා ඉන්නවා කියලා දැනෙන්නේ කොහෙද? හිතේ ඉන්නවා කියලා දැනන්නේ. දැන් අම්මා කිව්වා ඒ හිතේ ඉන්නවා කියලා නෙමෙයි එයා දැන් ගෙදර කියලා. හරිද? එතකොට නෑ පස්සේ නෙමෙයි ඒක එහෙම තමයි දැනෙන්නේ. එතකොට දැන් අපි දැන් මෙතන තියෙන රූපයත් අපි ආයි මේ විඥාන රූපයත් අපි ආයි කොහෙ තියනවා කියලාද ගන්නෙ? කොහෙ තියනවා කියලාද ගන්නෙ? ඒක තියෙන්නේ අපි ඒක තියනවා කියලා ගන්නෙ කොහෙ තියනවා කියලා? ඒකත් කොහෙ තියනවා කියලාද ගන්නෙ? භෞතික. එහෙම නැත්නම් බාහිර. නේ? එතකොට දැන් මෙතන තිබුණේ එක විදියක මොකද්ද? මුලාවක්නේ. ඔව් එතකොට අපි දැන් මේ රූපයක් තියනවා කියලා ගන්නවා මෙහි එළියේ. හරිද? වැරදිනේ. දැන් අපි ඔබගේ අතීතයේ වෙච්ච සිදුවීමක් දැන් මතක් කරගන්නවා. අතීතයේ වෙච්ච සිදුවීමක්. එහෙම නැත්නම් ඔබ අනාගතයට කරන සැලසුමක්. දැන් අතීතයේ වෙච්ච සිදුවීම අපි අතීතයේ වෙච්ච සිදුවීම මතක් කරගන්නකොට එතනක් තියෙනවානේ රූපයක්. ඒ රූපේ කොහෙද තියෙන්නේ? හැබැයි දැනෙන්නේ කොහෙද තියනවා වගේද? දැන් ඕගලන්ට මං හිතේ තියනවා කියලා කිව්ව හින්දා දැන් ඕගොල්ලෝ කියනවා මොකද්ද? හිතේ කියලා. හැබැයි ඇත්තටම දැනෙන්නේ කොහමද? නෑ ඇත්තටම දැනිච්ච විදිය දැන් මෙච්චර දවසක් දැනිච්ච විදිය කොහොමද? කොහෙ තියනවා කියලා? දැන් පොඩි කාලේ ඉස්කෝලේ ගියේ. දැන් ඉස්කෝලේ පොඩි කාලේ ඉස්කෝලේ ගියානේ. ඉස්සෙල්ලාම ගියේ ඉස්කෝලේ. ඉස්කෝලේ හිටපු යාළුවෝ ඉස්කෝලේ සෙල්ලම් කරපු විදිය. දැන් ඉස්කෝලේ කොහෙද තියෙන්නේ? මම මේ කතාව කියනකොට ඔබට දැනෙන්නේ ඒ ඉස්කෝලේ අහවල් නගරේ අහවල් ගමේ අහවල් තැන තිබුණා. ඒතන මම හිටියා. එතන මේ හිටපු යාළුවෝ ටික හිටියා. ඒක කොහේ හරි තියනවා වගේ නේද ඔබට දැනෙන්නේ? හැබැයි ඇත්තටම මේක සිතේ හටගත්තු රූපයක්. හැබැයි අපිට ඒක දැනෙන්නේ මොකද්ද? බාහිරව තියනවා කියලා අපිට දැනෙනවා. පැහැදිලිද? කොට බාහිරව තියනවා කියලා අපි රැවටෙනවා. එතකොට හරි. දැන් අපි එතකොට අපිට පේනවා මෙතන විඥාන රූප ගොඩක් තියෙනවා. විඥාන රූප, විඥාන වේදනා, විඥාන සංඥා. එතකොට දැන් මේ වෙලාවේ ඔබට විඥාන නොවන රූප විදිහට තියෙන්නේ මොනවාද? දැන් ඇත්තටම අපි මේවා අපිට මේවා දැනෙන්නේ විඥාන රූප විදිහට නැත්නම් ඇත්තටම තිබෙන රූප විදිහට. දැන් හිතේ හදාගත්තු හිතේ තියෙන රූප විදිහටද මේවා දැනෙන්නේ ඇත්තටම තියෙන රූප විදිහට. ඔබට දැනෙනකොට දැනෙන්නේ මොකද්ද? ඇත්තටම තියෙනවා වගේ. ඔබ ඒක රැවටෙනවද නැද්ද?
ඔබට දුක හිතෙනවා, ආඬනවා, කෑ ගහනවා, hina වෙනවා. හැබැයි ඇත්තටම ඔබ රැවටිලා තියෙන කොහේ තියෙන රූප ටිකකටද? විඥානේ තියෙන රූප ටිකට. හරි. එතකොට දැන් මෙතන අපි ගත්තොත් දැන් මේ වෙලාවේ ඇත්තටම තියෙන රූපේ මොනවාද? දැන් ඔක්කොම විඥාන රූප ටික දැන් ඔබ දැන් බලා ගන්නකො. දැන් විඥාන රූපට වලින් ගිහිල්ලා දැන් ඇත්තටම දැන් මේ වෙලාවේ මේ මොහොතේ තියෙන රූප ටික මොනවාද? දැන් තියෙන රූපේ මොකක්ද? මොකද්ද රූපේ දැන් තියෙන්නේ? දැන් මේ වෙලාව ඔබට තියෙන රූපේ මොකද්ද? ස්වාමීන් වහන්සේ. හාමුදුරුවෝ ඉන්නවා. දැන් හාමුදුරන්ගේ රූපේ තියෙනවා. ඒකනම් අපිට කෙලින් බය නැතුව මොකද්ද? එළියට දාන්න පුළුවන්. එතකොට හාමුදුරුවෝ එළියේ ඉන්නවා. එතකොට යම් අතීත රූපයක් තියෙනවා නම් අතීත රූපේ කොහෙද තියෙන්නේ? විඥාන විදියට. විඥාන රූපයක් විදියට තමයි යන්නේ. එතකොට යම් අතීත රූපයක් තිබ්බනම් අනාගත රූපයක් තිබ්බනම් ඒ ඔක්කොම මොනවාද? ඒ රූප ඔක්කොම කොහෙද තියෙන්නේ? මොන රූප විදියටද? ඒ රූප, ඒ වේදනා, ඒ සංඥා, ඒ සංකාර, ඒ විඥාන මොන හරි ඒ සියල්ලම මොනවා විදියට තියෙන්නේ? විඥාන රූප විදියට තියෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් ඇත්තටම මම ඔබෙන් අහන්නම් ප්‍රශ්නයක්. දැන් මේ වෙලාවේ ඔබට දැන් ස්වාමින් වහන්සේ එහෙම නැත්නම් වංගීසාම්දුරෝ කියන රූපේ විතරයි ඔන්න බාහිර කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් භෞතිකයට බාහිර කියන තැනට ඇවිල්ලා තියෙන අනිත් ඔක්කොම සියලු රූප කොහෙතනද තියෙන්නේ? විඥාන රූප, සිතේ හදාගත්තු රූප. අනිත් සියලු. හරි. දැන් ඔබට ජීවිතේ ප්‍රශ්න තියෙන්නේ කොතනද? ඔබට ජීවිතේ ප්‍රශ්න තියෙන්නේ කොතනද? මේ රූප ටිකේද? එහෙම නැත්නම් මේ රූපේද? ජීවිතේ ප්‍රශ්න ඔබ ආඬන, කෑ ගහන අර කියන්නේ අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස කියලා අර කියන්නේ. පෙරලෙනවා, කෑ ගහනවා, ආඬනවා, දුක් වෙනවා, ඒක එහෙම උනේ නෑ කියනවා. ඒ ඔක්කොම ටික කොහෙද තියෙන්නේ? එතකොට ඇත්තටම මේ විඥානය කියන එක ඇත්තටම එක විදිහකට මොකද්ද? මෙන්න මේ කෑල්ලම එක විදිහකට මොකද්ද? සිහිනයක් නේද? එක විදිහට මොකද්ද? හීනයක්. දැන් අපි කියන්නේ අර මනෝ ගහනවා කියලා. දැන් ඔබ අනාගතය කියලා කියන්නේ මෙහෙම මනෝ ගහනවා කියලා නෙමෙයි. අතීතය කියන්නේ ඒත්. එතකොට ඔබ මේ නැති එකක් මවාගෙන ඒකට අනුකූලව ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපය කියන පෙරලෙනවා, කෑ ගහනවා, අඬනවා. එතකොට දැන් ඔක්කොම ඔබේ දුක දැන් ඔබ දුකෙන් නිදහස් වෙන්න හදනවනේ. දැන් ඔබ දුකෙන් නිදහස් වෙන්න හදන්න කලින් මං ඔබෙන් අහනවා දුකක් කියලා එකක් තියෙනවද කියලා. මොකද ඔබ දුක කියලා හිතාගෙන ඉන්නේ ඒවා ඔක්කොම මොනවාද? එක විදිහකට මනෝ විකාරය. දැන් මොකකින්ද එතකොට නිදහස් වෙන්නේ? දැන් මෙතන ඇත්තටම නිදහස් වෙන්න තියෙන්නේ නැත්නම් ඇත්තටම මේකේ නිදහස් වෙන්න නම් දැන් අපි එක විදිහකට කියනවනේ අර අපි දැන් මේ මිරිඟුවක් කියන තැනට එමුකෝ. දැන් මිරිඟුව අපි දැන් පාරේ යනකොට අපි දකිනවා මිරිඟුවක් ඈතින් වතුර තියෙනවා. දැන් මේ
මේ පාරේ යනකොට මේ මිරිඟුව දැකලා මේ මිරිඟුව තියෙන එක පාරට කැතයි මං කොහොම හරි ගිහිල්ලා තවත් හයියෙන් ගිහිල්ලා කොහොම හරි මේ මිරිඟුව අයින් කරනවා කියලා කවුරු හරි හිතුවොත් මොකද වෙන්නේ? කරන්න පුළුවන් වැඩක් නෙවෙයි නේකනේ. ඇත්තටම දැන් එතන වතුර තියනවද? නෑ නේද? හැබැයි ඔබ වතුර තියනවා කියලා හිතා ගන්න. දැන් කවුරු හරි දුක අයින් කරන්න යනකොට අර මිරිඟුවේ වතුර අයින් කරන්න යනවා වගේ වැඩ තැනකට වැටෙනවා නේද? ඉතින් ඉස්සෙල්ලාම ඔබ දැනගන්න ඕනි ඔබට දුක ඇති වෙලා තියෙන්නේ වැඩි හරියක් මෙන්න මෙතන තියෙන ඒවා ඔක්කොම කොහෙද තියෙනවා කියලා හිතන නිසාද? මෙතන තියෙනවා කියලා හිතන නිසා. ඔබේ සියලුම කතා ටික මෙතන මේ හදාගත්තු අර මනෝමූලික අර මනෝ විකාරේ නැත්තම් ඔබ මවාගත්තු මේ සිහිනය ඔක්කොම ටික මෙහෙ තියෙනවා කියලා ඔබට දැනෙන නිසා. හැබැයි ඔබ මෙතන නෙමෙයි තියෙන්නේ මෙතන තියෙනවා කියලා දැක්කනම් මොකද්ද? දැන් 99% ප්‍රශ්න ඉවර වෙනවා. හැබැයි 101ක් තියෙනවා. හරි 99%ක් ඔබට තියෙන ප්‍රශ්න මොකද වෙන්නේ? නිදහස් වෙනවා. ඉතින් ඉස්සෙල්ලා දැන් අපි දැන් පංචස්කන්ධය කියන අපි එක විදියකට අපි ඒක මොඩල් එකක්. ඒක රාමුවක්. මම ඒක රාමුවක් කියන්නේ කොහොමද කියලා පස්සේ විස්තර කරන්න. හරි. දැන් අපි පංචස්කන්ධය කියන එකට දාලා බලනකොට අපිට පේනවා වැඩි හරියක් තියෙන්නේ විඥාන රූප විඥාන වේදනා විඥාන සංඥා විඥාන සංකාර විඥාන. එහෙම නැත්තම් මොකද්ද? මනසේ මවාගත්තු රූප, මනසේ මවාගත්තු වේදනා, මනසේ මවාගත්තු සංඥා, මනසේ මවාගත්තු සංකාර. එතකොට මේ මනසින් මවාගත්තු කතාවක් ඇතුලේ තමයි අපි හිර වෙලා ඉන්නේ. මේ මනසින් මවාගත්තු කතාවක් ඇතුලේ ඒ කතාවට රැවටිලා ඒ කතාවේ හිර වෙලා ඉන්නවා අපි. හරි. දැන් ඉස්සෙල්ලාම අපි තෝරගන්න ඕනේ මොකද්ද? දුකෙන් නිදහස් වෙනවා නම් ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ මොකද්ද? මේ කතාවේ වැඩි හරියක් අපි හදාගෙන තියෙන්නේ කොහේ කියලා දැනගන්න ඕනේ. මේ කතාවේ වැඩි හරියක් අපි හදාගෙන තියෙන්නේ සිතේ. හරි. දැන් මෙච්චරයි ඉන්න ලෝකේ. දැන් මේක මොකද්ද මේ මෙච්චරයි ලෝකය. මේකට තමයි අපි ආයේ ලෝකය කියලා කියන්නේ. හරි. දැන් මේ ලෝකේ විඳින්න කොහෙද ඉන්නේ? එහෙම නැත්නම් මම. එයා කොහෙද? මම කොහෙද ඉන්නේ? දැන් මේ කතාව ඇතුලේ මම කොහෙද ඉන්නේ? මෙතනද? කොහෙද මම? බලන්න කොහෙද ඉන්නේ කියලා. දැන් මේනවා කියන දැන් ඉන්නේ කොහෙද? මෙතන ඉන්නේ කියලා. එහෙම නැත්නම් විඳින්න නම් ඉන්නේ විඥානය තුල කියන එක ටිකක් බැලුවාම ඔබට තේරෙනවා. හරි. දැන් මෙතනදී දැන් අපිට තේරෙනවා දැන් 99% ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඒ ප්‍රශ්නේ අපි ලියා ගත්තනම් 99% ඇත්තටම ඔබ දුකෙන් නිදහස් වෙන්න ඕනේ හරියට මේ කතාව තෝරගත්තා නම්. ඔබම මවාගත්තු රූපයකට ඔබම රැවටෙනවාද? ඉතින් එතකොට දැන් ඔබ බලන්න ඉස්සෙල්ලාම දැන් මේ දුකක් එනකොට මේ දුක හටගෙන තියෙන්නේ කොහේ තියෙන එකකින්ද? එතකොට අපිට තේරෙනවා මේ කතාව ඇතුලේ බහුතරයක් වැඩි හරිය 99%ක්ම මවාගත්තු මුලාවක්.
මවාගත්තු බොරුවක්. ඒ බොරුවට තමයි අහුවෙලා ඉන්නේ. හරි. දැන් අපි මෙතනට එමු. හරි. එතනට එන්න කලින් ආයිත් ඔබ මම පැහැදිලි කරන්න. දැන් මෙතන විඳින්න. එහෙම නැත්නම් මම කියන ගෙනත් මොකද්ද? ආයි විඥාන රූපයක්ම තමයි. විඥානයේ විසින් මවාගත්තු රූපයක්ම තමයි. හරි. හොඳයි. දැන් මෙතන අපි මෙතනට එමු. එතකොට දැන් මේකේ 99%කට වඩා 99.999%ක්ම විඥාන රූප. එතකොට හැබැයි දැන් හාමුදුරුවෝ එළියේ ඉන්නවනේ මොනවා වුණත්. හාමුදුරුවෝ ඉන්නවා මෙතන මේ ඔක්කොම තියෙනවා මේ. බෝඩ් එකක් තියෙනවා මේ. AC එකේ හුළඟ දැනෙනවා මේ සද්ද ඇහෙනවා. දැන් මේ වෙලාවේ මොනවා වුණත් මේක ලොකු ඇත්තක් නෙමේක. ලොකු ඇත්තක් නේ. මොනවා වුණා? ලොකු ඇත්තක් තියෙනව නෙමේ. දැන් මොනවා වුණත් එතකොට මෙතන මේ බාහිරව මේ පේනවා. දැන් වටේ වල ලයිට්ස් තියෙනවා. මෙතන කැමරා ආයි කරලා තියෙනවා. පොඩ්ඩක් වටපිට බලන්න. වටපිට බලනකොට මොකද්ද? ඔබට දැනෙන්නේ මේක දැන් මේ තියෙන එකක්වත් ඔබට දැනෙනවද මොනවාද? බොරුවක් කියලා දැනෙනවද? නෑ නේද? මේ තියෙන ඔක්කොම දැන්. එතකොට මේ ඔක්කොම දැන් මේ තියෙන ඔක්කොම ඇත්තටම මෙතන බාහිර භෞතිකම රූප ටිකක් තියෙනවා. කියලා තමයි ඔබට දැනෙන කතාව. දැනෙන දේ. හරි. දැන් මෙතන අපි මෙන්න මෙහෙම ගමු. දැන් ඔබට පේන රූප ටික රූප වලින් මේක ගමු. හරි. දැන් මම ඔබෙන් මෙහෙම එකක් අහන්න. දැන් මේ විඥාණයෙන් තොරව රූපයක් පවතීද? හිතෙන් තොරව රූපයක් පවතීද? හිතෙන් තොරව භෞතික රූපයක් පවතීද? දැන් ආයි මං එනවා දැන් ඔබේ අර දැන් මේ වෙලාවේ නම් ඔබේ ඥාතිය එහෙම නැත්නම් ඔබ මතක් කරගත්තු යාළුවා එහෙම නැත්නම් ඥාතියා ඔබේ දරුවා ඉන්නේ මේ වෙලාව නම් හිතේ ඒක හරි. හරිද? හැබැයි දැන් එහෙම කිව්වට ඔබ කියනවා මොකද්ද? ඉන්නවනේ. හරි ඉන්නවනේ. හරි. එතකොට දැන් ඔබ කියන්නේ හරි දැන් මේ වෙලාවේ මං ඒක හදාගත්තු එක නම් ඒක නම් මනෝරූපයක් තමයි. හැබැයි මනෝරූපයක් වුණාට ඒක මනෝරූපයක්. දැන් ගමු ඔබේ දරුවා හරි ඔබේ ඥාති හරි. හරි. ඒක ගත්තාම අපිට පේනවා ඒක මනෝරූපයක් බව. අපිට තේරෙනවා ඒක මනෝරූපයක් බව. අපි ගමු ඔබේ දරුවා කියලා. මේක ඔබට ගැළපෙන එකක් දාගන්න. ඔබගේ දරුවා වෙන්න පුළුවන්, ඔබේ පෙම්වතිය වෙන්න පුළුවන්, පෙම්වතා වෙන්න පුළුවන්. වෙන කවුරු හරි ඔබේ යාළුවෙක් වෙන්න පුළුවන්. අපිට පේනවා මනෝරූප. හැබැයි දැන් ඔබ හිතනවා දැන් මේ මනෝරූපයට අමතරව මොකද්ද? ඔහුව ඇය සැබෑ රූපයක් විදිහට කොහේ හරි ඉන්නවා කියලා. එහෙම හිතනවද නැද්ද? මේක නම් මනෝරූපයක්. හැබැයි සැබෑ රූපයක් විදිහට මේ ඇත. හරිද? එතකොට මේ සැබෑ රූපයක් විදිහට ඇත කියලා හිතන එක ආයි මොකද්ද?
ආයි මේකත් මොකද්ද? මේක මොන රූපයක්ද? මේකත් විඥාන ඇත කියන විඥාන රූපය. කවුරු හරි හිතනවා දැන් මේ දැන් ඒ දරුවා කියන කෙනා එහෙම නැත්නම් මගේ පෙම්වතිය මගේ පෙම්වතා මගේ කවුරු හරි දැන් මේ වෙලාව හරි එයා හිතේ හදාගත්තු ඒක මනෝ විකාරයක් හරි. එහෙනම් ඔක්කොම හිතේ හදාගත්තු ඒවා ඇත්තටම එහෙම එකක් නැහැ. මේ හිතේ හදාගත්තු රූපයට අමතරව එකක් සැබෑ රූපයක් කියලා එකක් නැහැ. කියලා ඔන්න එකක් හදාගන්නවා. කොට සැබෑ රූපයක් කියලා එකක් නැත. එතකොට මේක මොකද්ද? මේක මොකද්ද? මේක තව මොකද්ද මේක? දැන් හිතේ හදාගත්තු මනෝරූපයට අමතරව තව රූපයක් ඇතයි කියලා හිතන එක මොකද්ද? ඒකත් මනෝරූපයක්. ඊළඟට හිතේ හදාගත්තු රූපයට අමතරව තව රූප නැතයි කියන එක ඒක මොකද්ද? ඒකත් තව විඥාන රූපයක්. මම විඥාන රූපය කියන එක මම දාගන්නවා දැනට ඔබට පැහැදිලි වෙන්න. එතකොට මේ දෙකේදීම ආයි තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධය. ආයි මොකද්ද? ඔබ ඇත කියලාත් ආය අහුවෙලා තියෙන ඕක එක සූත්‍රයක ඕක ලස්සනට විස්තර කරනවා. ඇත කියන එක මොකද්ද? රූපයකි, වේදනාවකි, සංඥාවකි, සංකාරයකි, විඥානයකි. නැත කියන එක රූපයකි, වේදනාවකි, සංඥාවකි, සංකාරයකි, විඥානයකි. එහෙම නැත්නම් දැන් අපි කවුරු හරි හිතනවා එහෙනම් දන්නේ නැහැ. ඇතද දන්නේත් නැහැ, නැතද දන්නේ නැහැ. මට ඒක කියන්න බෑ. ඇත්තේද නැත නැත්තේද නැත. එතකොට ඇත්තේද නැත නැත්තේද නැත කියලා තායි තියෙන්නේ මොකද්ද? තවත් රූපයක්. දැන් මේ මොනා කරත් ආයි මොකද්ද? ඔබ රූපයකටම අහු වෙනවනේ. අතන හරියට තෝරගන්න. එතකොට දැන් එහෙම එකක් ඇතයි කියලා හිතනකොට ආයි ඔබ දකින්නේ විඥාන රූපයක්. නැතයි කියනකොට ආයි දකින්නේ විඥාන රූපයක්. පැහැදිලි? හරි. දැන් තාම හාමුදුරුවෝ ඉන්නවා හැබැයි. අර ඔක්කොම ගියත් හාමුදුරුවෝ ඉන්නවා. හරි. දැන් ඔබ මෙහෙම ගන්න. දැන් මෙතනදී දැන් අපි මේ පංචස්කන්ධනේ අපි ආවේ. මෙතනදී සිත කියන කෑල්ල එහෙම නැත්නම් විඥානය කියන කෑල්ල මම සිත කියලා කියන්නේ බොහොම සරලයි හැමෝටම තේරෙනවා. සිතයි ලෝකයයි කියලානේ තියෙන්නේ. එච්චරයිනේ. ඔච්චරයිනේ. ආයි දැන් මෙතන මේ මහ ලෝකෙට පහකට කැඩුවට ආයි ඕක කියන්නේ අපි මේ සිතයි ලෝකෙ එච්චරයි. හරි. මේකේ දැන් මේ සිත කියන කෑල්ල නැතුව ගියොත් එහෙම නැත්නම් මෙතන මේ සිත කියන කෑල්ල නැතුව ගියොත් ලෝකය එහෙම නැත්නම් මේ සිත කියන කෑල්ල නැතුව ගියොත් රූපේ පවතිනවා. ඔබ විඥානයේ නැතුව ගියොත් වංගී සහම්දුර පවතිනවාද? දැන් හිතෙන් තොරව වංගී සහම්දුර මේ ලෝකේ දැන් මේ වටේලා ඉස් තියෙනවා. AC එකේ මේ සීතල දැනෙනවා. මේ කතා කරනවා ඇහෙනවා. වටේ තව කට්ටිය ඉන්නවා. පොළොව බීමට අහු වෙනවා. ඔක්කොම තියෙනවා සියල්ලම පවතිනවා. දැන් මේ එතකොට ඒ සියලු රූප ටික දැන් සීතල කියන රූපය මේ ශබ්ද රූපය එතකොට මේ ස්පර්ශ රූපය දැන් මේ පේන හාමුදුරුවෝ කියන රූපය ඒ සියලු රූප විඥාණයෙන් එහෙම නැත්නම් හිතෙන් තොරව පවතීද?
පවතීද? කියන්නේ අපි හිතමු දැන් ඔබ මෙතනදී අතුරුදහන් වෙනවා. ඔබ අතුරුදහන් වෙනවා කියන්නේ මොකද්ද? ඔබේ සිත අතුරුදහන් වෙනවා මෙතනදී. දැන් ඔබේ සිත අතුරුදහන් වුණාට පස්සේ මේ ඔක්කොම අනිත් ඒවා ටික පවතිනවාද? මොකද හිතන්නේ අම්මේ? ඔබේ සිත අතුරුදහන් වෙනවා. අනිත් ඒවා ටික පවතිනවාද? මොකද හිතන්නේ? තියනවද නැද්ද? ඔබ අතුරුදහන් වෙනවා. ඔබ කියලා කියන්නේ ආයේ මොකද්ද? ඔබ ඉන්නේ කොහෙද? මෙතනනේ. වයි සිත අතුරුදහන් වුණාට පස්සේ අනිත් ඒවා පවතීද? හරි මැරුණා කියලා හිතන්නකෝ. දැන් ඔබ මැරුණා. හරිද? ඔබ මැරුණා. දැන් ඔබ මැරුණට පස්සේ හරි අපි දැන් යමුකෝ වෙන තැනකට යනවද විඥානය කියලා. එතකොට ඔබ මැරුණා. ඔබ මැරුණාට පස්සේ ඔබ දරුවෝ මේ දේපල මේවා ඔක්කොම දැන් මේ වෙලාවේ ගමුකෝ. දැන් මේ වෙලාවේ ඔබ මැරෙනවා. දැන් ඔබ මේ වෙලාවේ මැරුණාට පස්සේ තවදුරටත් දැන් මේ හාමුදුරුවෝ මේ ලයිට් මේ කැමරා මේ බෝඩ් එක මේ AC එක මේ ඔක්කොම මේ දැනෙන ශබ්දය පවතිනවද නැද්ද? ඒවා තියෙනවා අපි නැහැ. ඒවා තියෙනවා අපි නැහැ. එතකොට මෙතන දැන් හාමුදුරුවෝ කියන රූපය තියෙනවා. දැන් හාමුදුරුවෝ කියන රූපේ පවතින්නේ මොකද්ද? දැනට ඔබ දැන් හාමුදුරුවෝ කියන රූපේ දකින්නේ කොහෙන්ද? සිත කියන තැන ඉන්නේ. දැන් එතකොට දැන් මෙතන සිත එහෙම නැත්නම් විඥානය තියෙනවා. මෙතන තමයි කවුද ඉන්නේ? ඔබ ඉන්නේ. මම. මම මැරෙනවා. මම මැරෙනවා. එතකොට දැන් ඔබ කියන්නේ දැන් මම මැරුණාට පස්සේ කවුද? හාමුදුරුවෝ ඉන්නවා. මම මැරුණත් හාමුදුරුවෝ ඉන්නවා. දැන් මම මැරුණත් හාමුදුරුවෝ ඉන්නවා කියලා හිතන්නේ කවුද? දැන් මම මැරුණත් හාමුදුරුවෝ ඉන්නවා කියලා හිතන්නේ කවුද? දැන් හොඳට බලන්න. එතකොට දැන් හරි දැන් මෙතන මම එහෙම නැත්නම් විඥානය නැතුව ගියා. එහෙම නැත්නම් සිත නැතුව ගියා. මේ විඥාණයෙන් තොරව ආයේ මේ හාමුදුරුවෝ කියන රූපය ඇත කියලා හිතන්නේ ආයි කවුද? එහෙම නැත්නම් දැන් මෙතන මම එහෙම නැත්නම් මේ විඥාණයෙන් තොරව රූපය ඇත කියලා හිතන්නේ ආයි විඥාණයකින්මයි. එතකොට විඥාණයෙන් තොර රූපය නැත කියලා හිතනවා. ඒ කියන්නේ මම නැතුණන් පස්සේ එන මොකද්ද? එනද ලෝකේ ඉවරයි ඔක්කොම ඉවරයි. ලෝකේ විනාශයි. එහෙම හිතන්නේ කවුද? ආයිත් මෙතනින්මයි.
දැක්කද? තේරුණාද මේක? ඉතින් මේ ඇත දෙකට මේ දෝලණය වෙන එකට අපි කියනවා සසර කියලා. එතකොට දැන් ඕගොල්ලෝ හදාරනවා විද්‍යාව අරවා මේවා ඔක්කොම ආගම කියලා හැම එකකදීම දැන් අපිට මෙතන තියෙනවා මේ අපිට ලෝකයේ දැන් විශ්වය තාරකා ග්‍රහ තාරකා ඔය ඔක්කොම මේ කතාව දැන් මේ සයන්ස් වලින් දැන් එක හොයා යනවනේ. ඒ හැම එකකදීම මේගොල්ලෝ අමතක කරන තැන මොකද්ද? දැන් මෙහෙම එකක් අහන්න. විශ්වයේ තියෙන සියලු ජීවීන් ටික නැතුව ගියොත් විශ්වය පවතීද? දැන් උතන අපිට තියෙනවනේ දෙකක් මොකද්ද? දැන් මෙතන නිරීක්ෂණය කරන කෙනෙක් ඉන්නවා. අපි කියන ඔබ්සර්වර් කෙනෙක් ඉන්නවා. දැන් නිරීක්ෂණය කරන දෙයක් තියෙනවා. දැන් මේකෙන් නිරීක්ෂණය කරන කෙනා එහෙම නැත්නම් නිරීක්ෂණය කරන අය දැන් ඔබනේ නිරීක්ෂණය කරන අය. දැන් මේකේ ඉන්න මිනිස්සු සත්තු ඔක්කොම මේ නිරීක්ෂණය කරන අය. දකින්න අය, විඳින අය ඔක්කොම නැතුව ගියොත් විශ්වය පවතීද? ග්‍රහ තාරකා, ඊරහඳ තාරකා මේ ඔක්කොම පවතීද? පවතීද නැද්ද? එතකොට දැන් මේ ඔක්කොම දැන් මේ විඳින්නව සත්වය ඔක්කොම නැතුව ගියන් පස්සේ එහෙම නැත්නම් මේ නිරීක්ෂකයෝ ඔක්කොම නැතුව ගියන් පස්සේ ලෝකය එහෙම නැත්නම් විශ්වය පවතිනවාය කියලා හිතන්නේ මොකකින්ද? ඉතින් කවුරු හරි සත්‍යයක් හිතන්නේ මත. එහෙම පවතී කියලා කවුද හිතන්නේ? එතකොට මේ පවතින ලෝකයේ තියෙන කොහෙද? සත්වයේ හිතේ තමයි තියෙන්නේ එහෙම පවතී කියලා. දැන් කවුරු කියන එනම් මේ ඔක්කොම සියලු සත්වෝ ටික නැතුව ගියන් පස්සේ ලෝකය මොකද්ද? ලෝකය එතන නැතුව යනවා. හරි මේ නැති ලෝකේ කොහෙද පවතින්නේ? දැන් තේරුණාද මේ කතාව හරියට තෝරගන්න මේ පැහැදිලි කරගන්න. හරි. දැන් අර ඔක්කොම අනිත් සත්වෝ ටික කොහෙද පවතින්නේ? දැන් මේ අනිත් සත්වෝ මෙහෙම හිතනවා මෙහෙම කියලා දැන් මම කතාවක් හැදුවනේ. ඒ කතාවේ ඉන්න මේ ඔක්කොම සත්තු ටික කොහෙද ඉන්නේ? පැහැදිලිද? පැහැදිලිද? දැන් ඉතින් තව තැනකට මං ගෙනියනවා ඔබ. දැන් තේරුණාද මේ ඇත නැත කියන කතාව? දැන් මෙතනදී මම ඔබට කිව්වා භෞතිකය සිත කියලා. එහෙම නැත්නම් අභ්‍යන්තරයේ බාහිර කියලා. එතකොට අභ්‍යන්තරයේ බාහිර කියන්නේත් මොනවාද? දැන් අභ්‍යන්තරය කියන්නේ මොකද්ද? ඇතුළ. ඇතුළ කියන්නේ තව රූපයක් නේද? බාහිර කියන්නේත් මොකද්ද? දැන් නෝන බාහිර කියන එකයි මේ නෝන බාහිර කියන එකයි එකද දෙකක්ද? එතකොට බාහිර කියන එකත් මොකක්ද ආයේ? ඒකත් විඥාන රූපය. අභ්‍යන්තරය කියන එක. ඒකත් විඥාන රූපය. බාහිර කියන එකත් විඥාන රූපයක්, අභ්‍යන්තර කියන එකත් විඥාන රූපයක්. හරි. දැන් අතනට අපි ගමු හාමුදුරුවෝ කියන තැනට තව පොඩ්ඩක් පැහැදිලි කරගමු. දැන් ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ මොකටද? මේකේ මොන කෑල්ලද එළියේ තියෙන්නේ? මොන කෑල්ලද හැට පේන්නේ? හාමුදුරුවෝ කියන කෑල්ල. මොන කෑල්ලද හැට පේන්නේ? මොන කෑල්ලද හැට පේන්නේ? වර්ණය. හාමුදුරුව කියන එක ඇහැ කියන එකක්ද හිත කියන එකක්ද?
මේ ඉන්නේ හාමුදුරු කෙනෙක් කියන එක ඇහැ කියන එකද හිත කියන එකද? උසයි, කොටයි, මහතයි, ලස්සනයි, සුදුයි, කළුයි, වයසයි, තරුණයි, ඒ ඔක්කොම මොනවාද? ඒ ඔක්කොම මේ පැත්තේ තියෙනවා. ඔක්කොම මේ පැත්තේ තියෙනවා. එතකොට දැන් මේ නෝන කියන එහෙනම් වර්ණේ විතරයි පේන්නේ කියලා. රතුයි, සුදුයි, කහයි, දම් පහටයි ඔය ටික කොහෙද? ආයි වර්ණය කියන එකක් මොකද්ද? ඒකත් ආයි චිත්ත රූපයක්. දැන් මට කියන්න මොකද්ද ඇහැට පේන්නේ කියලා? මොකද්ද ඔබට එළියෙන් පේන්නේ කියලා? මොකද්ද? රූපේ මොන කෑල්ලද? පොඩ්ඩක් හොයන්න. පොඩ්ඩක් හොයන්න. දැන් ඔබ පාට කිව්වද දැන් පහට කවුද දැන් රතු පාටද මේ කහ පාට සිවුරක් ඇඳන් ඉන්නවා ඒක මොනවාද? දැන් කහ පාට කියන්නේ කොහෙන්ද දෙන්නේ? ආම්දුරෝ උසයි. ඒක මොන කෑල්ලද එතකොට? දැන් ඔබ හිතනවානේ මේ කෑල්ල තමයි එළිය තියෙන්නේ කියලා. දැන් මේ කෑල්ල තමයි එළිය තියෙන්නේ කියලා හිතනකොට දැන් ඔබ හිතන්නේ දැන් වර්ණය දැන් කහ පාට කියන එක එළිය තියෙන එකක් කියලා. හිතන්නේ ඇතුලේ තියෙන එකක් කියලා. ආම්දුරෝ එළියේ ඉන්නවා කියලා හිතන්නේ ඇතුලේ ඉන්නවා කියලා හිතන්නේ. දැන් ඔහොම බලන්න පොඩ්ඩක්. බලනකොට තේරෙයි මෙතනත් පොඩ්ඩක් ආයේ සැලෙන්න ගන්නවා පොඩ්ඩක්. ඔතන දැන් තමන් අර කලින් කිව්ව විදිහට මෙතන අභ්‍යන්තරය කියන එකත් බාහිර කියන එකත් ආයි තව රූපයක්ම තමයි. අභ්‍යන්තරය කියන්නේත් අපි අභ්‍යන්තරය කියන්නේ මේ ආකාරයි කියලා අපි මනෝරූපයක් මවාගෙන ඉන්නවා. බාහිර කියන්නේ මේ ආකාරයි කියලා අපි මනෝරූපයක් මවාගෙන ඉන්නවා. ලෝකේ එහෙම නැත්නම් භෞතිකය කියන්නේ මේ ආකාරයි කියලා රූපයක් මවාගෙන ඉන්නවා. අපි මෙතනදී හොඳට මතක තියාගන්න මෙතන විඥානවාදී කියලා එකක් තියෙනවා. විඥානවාදී කියන්නේ මේ ඔක්කොම හිතේ හදාගත්තු එකක් කියලා. හිත මං ඔබේ මෙහෙම එකක් අහනවා. හිත එතකොට දැන් මෙන්න මේකේ ගිහිලා කෙනෙක් දුස්සිගත වෙන්න පුළුවන්. මං ඔබේ මෙහෙම එකක් අහනවා. දැන් මේ කතාව ගිහිල්ලා මං එතන තමයි තල්ලු කරේ. මං ඔබේ මෙහෙම එකක් කියනවා. විඥානයේ හිත කියන්නේ එහෙම එකක් තියෙනවද? විඥාන හිත කියන එක මොකක්ද? ඒකත් ඔබ මවාගත්තු රූපයක්. ඉතින් විඥාන වාදයක් හදාගන්නේ කොහොමද? ඒකත් මවාගත්තු රූපයක් වුණාට පස්සේ. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් ඔබ මහලා ඇති පොඩි කාලේ කතාව කරන්නේ මේ ආච්චි අම්මලා ළමයිකට කවා ගන්න ඕනේ වුණාම මොකද්ද කියන්නේ? ඔන්න පුතේ බිල්ල එනවා කියලා නේ. ඒ බිල්ලා කොහෙද ඉන්නේ? දැන් එහෙම බිල්ලෝ ටිකක් නෙමෙයි දැන් අත්‍තරම ඔබ ලෝකේ කියලා දකින්නේ මොනවාද? එහෙම බිල්ලෝ ටිකක් නේද? දැන් අර ළමයාගේ තියෙන මෝඩකමට නේද අර බිල්ලා කොහේ හරි ඉන්නවා කියලා හිතන්නේ. හැබැයි තාම ඔබ මොකද්ද? තාම ඔබට මේ වගේ බිල්ලෝ ගොඩක් ඉන්නව නේද? හරි. දැන් මේ ඔක්කොම මේ බිල්ලන්ගේ නිදහසෙන්න අපි තව බිල්ලෙක් හදනවා මොකද්ද? සිත විඥානය කියලා තව බිල්ලෙක් හදනවා. සිත විඥානය කියලා මේ හදන මේකත් බිල්ලෙක්. එතකොට ඒ බිල්ලා ඉන්නවා කියලා හිතුවොත් තමයි විඥානවාදයක් කියලා එකක් අටගන්නේ. ඒ බිල්ලා ඉන්නවා කියලා. එහෙම බිල්ලෙක් ඉන්නවා. මෙහෙම ෂේප් එකේ එකක් තියෙනවා කියලා. පැහැදිලිද? ඒතකොට අද හොඳ බණක් ඇහුවනේ. අද පංචස්කන්ධේ මොකද්ද කියලා තෝරගත්තනේ. ඒක හොඳ විශිෂ්ට බණක් නේද? මං එන්නම් එතෙන්ට. හරි. දැන් අද අපි මේ පංචස්කන්ධය කියලා මෙහෙම කතාවක් හදාගත්තා. දැන් ඔයගොල්ලෝ මෙහෙම මනෝරූපයක් හදාගත්තා පංචස්කන්ධය. ඒක කොහෙද තියෙන්නේ? දැන් මේ පංචස්කන්ධය කියලා පංචස්කන්ධයේ මේ ආකාරයි දැන් මෙහෙමයි හිත වැඩ කරන්නේ ලෝකේ මේකයි මෙන්න මෙහෙමයි කියලා. ඒක මොකද්ද?
ඒකත් තව මනෝ විකාරයක් නේද? දැන් මෙතන මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන්නේ තායි මොකද්ද? ආයි තව මනෝ විකාරයක්. මත ඔබ ඇත්තටම ඔබට බණ තේරුණා නම් ඔබට තේරෙන්න ඕනි බණ කියන්නේ බොරුවක් කියලා. දැන් කවුරු හරි ගත්ත මම මෙච්චර වෙලා හිතන් හිටියේ මෙහෙමයි. දැන් අද මේ කියපු බණත් එක්ක මට ලොකු අවබෝධයක් ආවා. ලොකු දෙයක් තේරුණා. දැන් ඒ කියලත් මේ ලොකු දෙයක් තේරුණා කියලත් හරි. දැන් මේ පංචස්කන්ධය හරි මොකක් හරි තේරුණා කියලා හරි ආයි හදාගන්නේ මොකද්ද? ආයි මනෝ රූපයක්මයි. ආයි තව මනෝ විකාරයක්ම තමයි. ඉතින් ඔබට මේ කතාව තේරෙනකොට ඔබට මේ කතාව තෝරගන්න පාවිච්චි කරපු පහුරා තෑරෙනවා. ඇත්තටම කිව්වොත් මම මෙතනදී කරේ ඔබ මේ අහුවෙලා ඉන්න බිල්ලෝ ටික පෙන්වන්න තව බිල්ලෙක් හදපු එක තමයි. කතාව ඉවර වෙනකොට ඔබට ඒ බිල්ලගෙන නිදහස් වෙනවා. පැහැදිලි? දැන් මේකම පැහැදිලි කරගෙන අපි මේ ඇත නැත කියන අන්ත දෙක තෝම පැහැදිලි කරගමු. හරිද? දැන් අපි මේක තියෙනවා මේ මහා චත්තාරිසක සූත්‍රයේ තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. දැන් අපි හිතමු දැන් කෙනෙක් ඉන්නවා අපි අහලා තියෙන දැන් මේ සමාජගත වෙලා තියෙන මේ එකෙන් තමයි මම ඔබට කියන්නේ සමාජගත සම්මුතියක් තියෙනවානේ. හැබැයි අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ සම්මුතිය කියන එක වෙනස් වෙනවා. දැන් මේ ලංකාවේ අපි බුද්ධාගම කියලා තියෙන සම්මුතියයි චීනේ බුද්ධාගම කියලා තියෙන සම්මුතිය එකක්ද දෙකක්ද? ලංකාවේ බුද්ධාගම කියලා තියෙන සම්මුතියයි චීනේ බුද්ධාගම කියලා කරන් තියෙන සම්මුතිය එකක්ද දෙකක්ද? දෙකක්නේ. ලංකාවේ තියෙන බුද්ධාගමයි තායිලන්තේ බුද්ධාගම කියලා තියෙන සම්මුතියත් එකක්ද දෙකක්ද? දෙකක්. එතකොට ලංකාවේ සත්‍ය කියලා සම්මත කරන තියෙන සම්මුතියයි ඇමරිකාවේ සත්‍ය කියලා එහෙම නැත්නම් සෞදි අරාබියාවේ එහෙම නැත්නම් රුසියාවේ එහෙම නැත්නම් ඉන්දියාවේ සත්‍ය කියලා සම්මත කරගෙන ඉන්න සම්මුතිය එකක්ද දෙකක්ද? වෙනස්ද? වෙනස්නේ. අද ලංකාවේ ගත්තොත් අහවල් ආරණ්‍ය අහවල් ආරාමේ මේ ආරණ්‍ය මේ තැන ඒ එක තැන්වල සම්මත කරගෙන තියෙන බුද්ධාගම එහෙම නැත්නම් සත්‍ය කියලා සම්මත කරගෙන තියෙන සම්මුතිය මොකද්ද? වෙනස්ද නැද්ද? ඉතින් මොකද්ද ඔකෙන් ඇත්ත? අපි හොඳට තෝරගන්න ඕනේ. දැන් මෙහෙම සම්මුතියක් තියෙනවා. මේ සම්මුතිය බොරුව අපි තෝරගන්න ඕනේ. දැන් හුඟක් වෙලාවට හුඟක් අය ශාසනයක් රකින්න හරි වෙන මොකක් හරි කරලා දඟලන්නේ මොකද්ද? අර සම්මුතිය ඇතුළේ හිර වෙලා තව මේ ඒ කියන්නේ දැන් ඔක්කොම කට්ටියක්ම ඉන්නවා කොළ පාට කණ්ණාඩි දාගෙන. දැන් හැමෝටම මොකද පේන්නේ? කොළ පාට කණ්ණාඩි දාගත්ත හැමෝටම මොනවද පේන්නේ? ඒගොල්ලෝ ඒ කොළ පාට පරිස්සම් කරන්න හදනවා. තව කට්ටියක් ඉන්නවා රතු පාට කණ්ණාඩි දාගෙන ඉන්නවා. දැන් ඒගොල්ලෝ මොකද්ද කරන්න හදන්නේ? අර රතු පාට පරිස්සම් කරන්න හදනවා. ඉතින් මම ඔබට කියන්නේ මොකක් හරි දෙයක් පරිස්සම් කරන්න කියලා එකක් හම්බෙනවා නම් ඒ බුද්ධ ශාසනය නෙමෙයි. අන්තිමට ඔබට බුද්ධ ශාසනය කියලාවත් එකක් හම්බෙන්නේ නැහැ පරිස්සම් කරන්න. දැන් මේක තියෙනවා මෙහෙම සාපේක්ෂක බවක් තියෙනවා. ඉතින් මේ සාපේක්ෂක බව තෝරා ගන්න. දැන් අපි හරි කියලා හිතන දෙයක් තව කෙනෙක් වැරදි කියලා හිතනවා. දැන් අපි හරි කියලා සම්මත කරන් ඉන්න එක තව තැනකදී අපි හැබැයි හැම වෙලාවෙම හිතනවා අපි හරි කියලා සම්මත කරන් ඉන්න එක හරි කියලා. ඒක තමයි අපි තියෙන මෝඩකම. හරි. දැන් ඉතින් මං කිව්වා දැන් මේක ටිකක් අද දේශනාවක ටික වැඩිපුර බණ අහපු අයට තමයි මේ දේශනේ කරේ කියලා. හුඟක් බණ අහලා එක හොයලා හොයපු අයටයි කියලා. නැත්තම් මේක මේ විතර මහා කතාවක් කරගෙන මෙච්චර මට මේ වෙහසක් දඟලන්න වෙහසක් දරන දෙයක් නෙමෙයි මේක. දැන් එතකොට දැන් මේ කීප දෙනෙක්ම අහනවා දේශනා අහලත් අහනවා දැන් ඒකින්ද අපි දැන් කීප දෙනෙක්ම කතා කරලත් කිව්ව හින්දා දැන් ඒකත් අපි පැහැදිලි කරලා දෙන්නම් අද.
දැන් මෙතන තියෙනවා ඔබ අහලා තියෙනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටියක් කියලා. මොකද්ද? මාවෙක් නැහැ, පියෙක් නැහැ. දුන් දෙයි විපාක නැහැ. පරලොවක් නැහැ. කවුරු හරි මේ අවබෝධයටපත් වෙච්ච වූ ශ්‍රමණයෝ නැහැ. එහෙම නැත්නම් අපි කිව්ව රහතුන් නැහැ. ඔහොම කියලා තියෙනවානේ කතාවක්. දැන් මේක නෑයි කියන එක මිත්‍යා දෘෂ්ටියනේ. එතකොට අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දුන් දෙවි විපාක තියෙනවා, පරලෝ තියෙනවා. ඔය ටික මිත්‍යා දෘෂ්ටියද සම්මා දෘෂ්ටියද? අර ටික මිත්‍යා දෘෂ්ටියනේ. දැන් එතකොට ඒ ටික ඇතයි කියලා ගන්න එක මිත්‍යා දෘෂ්ටිය සම්මා දෘෂ්ටියද? එතකොට අපි ඒක මිත්‍යා දෘෂ්ටිය කියලා ගන්නකොටම සම්මා දෘෂ්ටිය කියලා ගන්නෙ මොකද්ද පට ගාලා? ඉක්මනටම අපි වැටෙන්නේ කොතනද? ඒක ඇත කියන එක. මාවෙක් ඇත, පියෙක් ඇත. දැන් ඔතන තමයි වර්ධින තැන. හරි ඒක නැත කියන එක මිත්‍යා දෘෂ්ටිය. හැබැයි ඇත කියන එක සම්මා දිට්ඨිය නෙමෙයි. ඇත කියන එක සම්මා දිට්ඨිය නෙමෙයි. ඒක අපි හරියට පැහැදිලි කරගන්න ඕන. එතන මේක පැහැදිලි කරගන්න පොඩි උපමාවකින් මම ඒක පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ උපමාවෙන් පැහැදිලි කරලා දෙනකොට ඔබ මේ කතාව දැන් ඇත්තටම මේ කියන කතාව බොහෝ අය මේක විස්තර කරගන්නේ මේ කාලය කියන එක ඇත්ත කරගෙන. මේ කාලය ඇතුළේ ඉඳලා ඇත්තටම කාලය කොහෙද තියෙන්නේ? හොඳට බලන්න කාලය කොහෙද තියෙන්නේ කියලා. දැන් ඔබ දැන් කියනවා හිතේ කියලා. හැබැයි මම ඔබට කිව්වා හිත කියන්නේ තව රූපයක් විතරයි කියලා. හිත කියලා අපිට නිශ්චිතවම පනවන්න පුළුවන් එකක්. ඒකත් රූපය. දැන් නෝන හිත කියලා හිතාගෙන ඉන්න එකයි මේ නෝන හිත කියලා හිතාගෙන ඉන්න එකක්ද දෙකක්ද? පැහැදිලි? එතකොට දැන් කාලය ඇතුලේ ඉඳගෙන තමයි මේ ඔක්කොම මේ පටලැවිලි ටික ඔක්කොම තියාගෙන ඉන්නේ. දැන් අපි ඔතන අපි එකක් දෙකක් විස්තර කරගමු. දැන් අපි ගමු. දැන් මරණයෙන් මතු නැවත උත්පත්තියක් ඇතද නැතද? ඇත. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඉන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඉන්නේ. මරණයෙන් මත්තේ නැවත උපතක් ඇත කිව්වනේ. ඒක නැවත උපතක් ඇත කියනකොට ඉන්නේ සම්මා දිට්ඨියනේ නේ. දැන් මරණයෙන් පස්සේ නැවත උපතක් නැත කියනකොට ඒක මොකද්ද? මරණයෙන් මත්තේ නැවත උපතක් නැත කියනකොට ඒක මොකද්ද? ඒක මිත්‍යා දෘෂ්ටියනේ. එතකොට මරණයෙන් මත්තේ නැවත උපතක් ඇත කියනකොට ඒක මොකද්ද? ඔය ඇත කියනකොටම ආයේ ඔබ හිතනවා දැන් අර යරක නැතනම් මිත්‍යා දෘෂ්ටියනේ. එහෙනම් මරණින් දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවා දැන් ඔබේ ඉන්නවා. දැන් ඔබේ ඉන්නවා ඔබේ නායට අහන්න නැත්තේ මුණුබුරෙක් නැත්තම් දරුවෙක් ඉන්නවා. එයා ඇවිල්ලා කියනවා ඕක කොහොමද ඔබලා කොහොම කියන්නේද? ඕක වෙන බොරුවක්. මේ මරුණට පස්සේ ඔක්කොම ඉවරයි. එතනින් එහාට මරණින් පස්සේ ජීවිතයක් නැහැ කියනවා. එතකොට ඔබ ඔහුට බනින්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටිය කියලා බනිනවා. ඔබ මේ ඔහුට මිත්‍යා දෘෂ්ටිකය කියලා බනින්නේ මොකක් සම්මා දිට්ඨිය කියලා හිතාගෙනද? ආයි නැවත ඉපදීමක් තියනවා කියන එක ඇත කියලා එතන ඉඳගෙන නෙමෙයි දර නැත කියන එකට බනින්නේ. ටික වැඩිපුර මේ කතා කරගෙන ආව ළඟ තියෙන පොල්ල හරි කොස්සාරය අරගෙන ගහනවද නැද්ද? ගහනවද නැද්ද? ඕක හදන්න බෑ. ඕක නොසන්ඩාලේ එනවද නැද්ද ඔක්කොම වචන ටික? දැන් මේ ඔක්කොම කරන්න යන්නේ ඔබ කොතන හිටගෙන ඉඳගෙනද? ඇත්ත කියලා? එතකොට ඇත්ත කියන තැන ඉඳන් නෙමෙයි දාර නැත්ත තැනට ගහන්න යන්නේ.
දැන් කවුරු හරි කියන අර හාමුදුරුවෝ නැත තමයි කියන්නේ. ඒ හාමුදුරුවෝ කොහොම හරි බණ කියන එක නවත්තන්න ඕනි කියලා වගේ එකට වැටෙනවා. ඒ වැටෙන්නේ ඇයි? තේරෙනවද? අත කියන තැන ඉඳගෙන. හරි. දැන් ඕකේ ඇත්තටම නැත කියන එක මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ කොහොමද කියනවත් එකවත් දන්නේ නැහැ ඇත්තටම. දැන් හොඳට මතක තියාගන්න මේ කතා කරේ ලෞකික සම්මයදිට්ඨිය කියන්නේ. ලෞකික ලෝකෝත්තර. දැන් ওই ලෞකික සම්මයදිට්ඨිය ඇත නැත කියන කතාවක් තියෙනවා. හරි. දැන් ওই දෙකම අපි පොඩ්ඩක් බලමු. දැන් මරණින් මත්තේ ජීවිතයක් කියනකොට මරුණාට පස්සේ අපිට වෙන්නේ මෙහෙමයි. දැන් අර ඉස්සෙල්ලා නෝනා කිව්වා විඥානය මෙහෙම යනවා. හරියට බලන් හිටියා වගේ කියනවා මෙහෙම විඥානය ගිහිල්ලා මෙහෙම යනවා කියලා. දැන් ඔබ මවාගත්තු දැන් මරණින් මත්තේ ලෝකය කොහොමද? දැන් මරණින් මත්තේ කොහෙද යන්නේ ඉන්නේ? දිවි ලෝකේද අපායද? කොහෙද යන්න කැමති? දිවි ලෝකේ යන්නද අපාය යන්නද? මනුෂ්‍යාත්මය. හරි. හරි. දැන් මරණින් මත්තේ ලෝකය මෙයාකාරයි. මම මෙයාකාරයි කියන එක කොහේ පවතින එකද? මරණින් මත්තේ ලෝකය මෙයාකාරයි. මම මෙයාකාරයි. මරණින් මත්තේ දිව්‍ය ලෝකේ මෙයාකාරයි. අපාය මෙයාකාරයි. මනුෂ්‍ය ලෝකේ මෙයාකාරයි. කියලා කොහෙද තියෙන එකද ඔබ දකින්න? එතකොට ඔබ ඇත කියලා කියන්නේ කොහේ තියෙන එකද? ඒක ඇත්තටම ඇතද? ඒක ඇතද? තේරුණාද? ඊළඟට දැන් කවුරු හරි කියන්නේ නැහැ කියලා කියනවා. නැහැ කියන්නේ කොහේ තියෙන එකද? දැන් කෙනෙක් අර මවාගත්තු රූපය ඇත කියලා කියනවා. එතකොට ඇත කියනකොට එයා ඉන්නේ මොකද්ද? රැවටිලාද නැද්ද? දැන් තවරු කෙනෙක් කියනවා නැත කියලා. එතකොට එයා නැත කියන්නේ මොකද්ද? අර මවාගත්තු රූපේ තමයි නැත කියන්නේ. මරණේ. දැන් මරණින් මත්තට යන කලින් මරණයට එන්න එපා. මරණේ. දැන් මරණයෙන් මත්ත ජීවිතයක් ගැන කතා කරන්න කලින් අපිට කතා කරන්න වෙනවානේ මරණය කියලා. ඒකෝට මරණය කියන මේ අර කියන්නේ කඩයිම පහු කරාට පස්සේනේ අරක එන්නේ. ඒකෝට මරණය කියන්නේ මොකටද? මරණය ඇතද නැතද? හරි දැන් ඔබ මරණය ඇත කියනකොට ඇත කියන්නේ මොන මරණයටද? දැන් ඔබ මරණය කියලා තායි මවාගෙන ඉන්නේ මොකද්ද? රූපයක් නේද? ඔබ මරණය කියලා දැන් මොකද මවාගෙන ඉන්නේ? එතකොට ඔබ ඇත කියන්නේ මොන මරණයටද? අර මවාගත්තු රූපේ ඒක ඇත කියනකොට හරියද? එතකොට ඒක නැත කියනකොට ඒක ඇත නැතවත් දෙකම ඉක්මවා යනවා නේද මේ කතාව ඇතුළේදී? අන්න උතරට මරණය කියන රූපය ඇත්ත වුණාට පස්සේ තමයි ඒකේ පෙර පසු කියලා දෙකක් හටගන්නේ. ඒකේ පෙර පසු කියලා දෙකක් හටගන්නේ එතනදී. එතකොට මේ කවුරු හරි ඕක ගැන කතා කරනකොට කතා කරන්නේ අර මවාගත්තු රූපයේ ඇතුලේ මවාගත්තු රූපය ඇතුලේ අතරමං වෙලා තමයි එක්ක ඇත එක්ක නැත කියලා මේ කියන්නේ. එතකොට දිව්‍ය ලෝකේ ඇත කියලා කියනකොටත් එයා මවාගත්තු රූපයට අතරමං වෙලා නැත කියනකොටත් මවාගත්තු රූපයට අතරමං වෙලා. අපාය ඇත කියනකොටත් මවාගත්තු රූපයට අතරමං වෙලා නැත කියනකොටත් මවාගත්තු රූපයට අතරමං. දැන් අපාය කොයි වගේ? දැන් අපාය කියලා ඔබ දකින්න ඔබ මවාගත්තු රූපේ. දැන් කවුරු හරි අපාය ඇත කියලා කියනකොට දකින්න මොකද්ද? මවාගත්තු රූපේ. දැන් අර නොසන්ඩාල පුතා ඇවිල්ලා කියනවා අපායක් නැහැ ඔක පට්ටපල් බොරුවක් කියලා. මොකද වෙන්නේ? ඔබට මොකද හිතෙන්නේ?
පොළූසන් කියලා ගහන්න හිතෙනව නේද? බනිනව නේද? ඇයි ඒ? අර පොඩි එකා දැන් බිල්ලා ගැන හිතා ඉන්නවා. කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා කියනවා බිල්ලෙක් නැහැ කියලා. පොඩි එකාට මොකද හිතෙන්නේ? දැන් පොඩි එකා දැන් බය වෙලා බත් කනවා. බිල්ලට බය බත් කනවා. කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයා දැන් මේ බය වෙලා බොරුවට බය වෙලා ඉන්නේ බිල්ලෙක් නැහැ නේ කියලා. මොකද වෙන්නේ පොඩි එකා? ඒ පොඩි එකා වගේ ඔබත් මොකද්ද? කලබල වෙනව නේද? හරි දැන් කවුරු හරි අපායේ නැත කියනකොට එයා නැත කියන්නේ මොන අපායේද? නැත කියන්නේ මොන අපායේද? අර මවාගත්තු අපාය. ඇත කියනකොට ඇත කියන්නේත් මොකද්ද? අර මවාගත්තු ඔබ මේ මැවීමයි දකින්න ඕනේ. ඒ මැවීමේ තියෙන මූලාවයි දකින්න ඕනේ. එතකොට ඔබ මේ කාලය හරහා ගමන් කරනවා කිව්වට ඔබ මොකද්ද කරන්නේ? ඔබ මේ හීනයක් ඇතුලේ අතරමං වෙලා ඉන්නේ. ඔබ මේ ලෝකය කියලා දකින්න හීනයක් ඇතුලේ අතරමං. දැන් අනිත් ඒවා මම විස්තර කරන්න ඕනද? මව ඇතද නැතද? පියා ඇතද නැතද? තමා ඉස්සලා කරපු විස්තරය හරියට තේරුණා නම් ඔබට ওই දෙකෙන්ම යනවා. ඇත නැත කියන දෙකේම තියෙන ගැටලුව ඔබ දකිනවා. රහතන් වහන්සේලා ඇතද නැතද? දැන් ඔබ රහතන් වහන්සේලා ඇත කියනකොට ඔබ මොකද්ද හොයන්නේ? දැන් ඔබ රහතෙක් කියලා හොයන්නේ කවුද? ඔබ පරම්පරා කතා වලින් පොතේ පතේ දැනුවෙන් එහෙම මවාගත්තු රූපයක් නේ තියෙන්නේ. එතකොට ඒ රහතන් වහන්සේ කොහෙද ඉන්නේ? ඉතින් ඔබ මවාගත්තු රූපේ ඇතුලේ නේ. එතකොට දැන් එහෙම රහතුන් ඇතයි කියලා හිතනකොට ඔබ මොකද්ද දකින්නේ? ඔබ මවාගත්තු රූපේ ඉන්න රහතුන් ඇතයි කියලා නේද හිතන්නේ? එතකොට එහෙම රහතුන් නැහැයි කියලා හිතනකොට මොකද්ද හිතන්නේ? අර මවාගත්තු රූපය නැහැ කියලා නේ හිතන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න නැත කියන එක මිත්‍යා දෘෂ්ටිය වුණාට ඒකත් මිත්‍යා දෘෂ්ටි වෙන්නේ කොහොමද කියලාත් දන්නේ නැහැ මිනිස්සු. කොහේ අර පරම්පරා කතාවලින් ඒකනුත් රූපයක් මවාගෙන ඉන්නවා. නැත කියන එක මිත්‍යා දෘෂ්ටි වුණාට ඇත කියන එක සම්මයා දිට්ඨිය නෙමෙයි. ඔය දෙකේ තමයි ඔය දෙවොලනේ වෙවි ඉන්නේ. හරියට තෝරගන්න බැරුව පැහැදිලි කරගන්න බැරුව. ඉතින් ඒක තෝරගන්න අද ටික වෙලා අරගෙනත් ඒක කිව්වා ඉතින්. තව ටික විමසන්න ඉතින් තව දේශනා තියෙනවා ඒව අහලා ඒ ටික විමසන්න. ඉතින් මේ විමසද්දී හොඳට මතක තියාගන්න ඕනි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔබ ඉස්සලාම තෝරගන්න ඕනේ කාන්ත ඔබේ තියෙන මේ වංක ගතිය ඉස්සලා අඳුන ගන්න ඕනේ. ඔය වංක ගතියත් එක්ක බෑර දෙපැත්තට වෙනින්න අර හේ ටිකයි මෙහි කකුලේ භාගයයි අතනක් ටිකක් පරිස්සම් කරගන්න ඕනේ මෙතනක් ටිකක් පරිස්සම් කරගන්න ඕනේ. ඒ පරිස්සම් කරගන්න මේ කකුල මේ පැත්තේ තියාගෙන මේ පැත්තේ කකුල මේ පැත්තේ තියාගෙන වංක ගතිය ඇතුලේ මුකුත් කරගන්න වෙන්නේ නැහැ. ඉස්සලා තමන්ට අවංක වෙන්න ඕනේ. උගක් අය ඉන්නවා මහා දාර්ශනික කතා කියනවා අරවා මේවා කියන ඔක්කොම කියනවා. ඇහුවොත් ඉතින් ආ පටිච්චසමුප්පාදේ අරවා මේවා කියන හැබැයි වංකයි. ඔය දැනුම ඔක්කොම පොඩ්ඩක් පැත්තකට දාන්න. දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු විදිහට ආයේ දැනුම කියලාත් ආයේ හදාගෙන තියෙන මනෝ විකාරයක්ම තමයි. තව සම්මුතියක්ම තමයි. ඒක ඔක්කොම පැත්තකට තියන්න. පැත්තට තියලා ඉස්සෙල්ලා අවංක වෙන්න. තමන්ට අවංක වෙන්න. 100% අවංක වෙන්න. ඒ අවංකත්වයේ තුල ඔබට ධර්මය අවබෝධ වෙයි. ඉතින් අනිත් කතාව තමයි මේ ඔබට පැහැදිලි කරගන්න ඕන එකක් තමයි දැන් මේ මම අපි දේශනා කරලා ඊට පස්සේ ඔබ දැන් ආයි හිතනවා මේක මෙහෙම වෙන්නේ නැත්නම් විදර්ශනා කරනවා කියලා ඔබ කරන්න යනවා. කොහොම මොකද්ද විදර්ශනා කරනවා කියලා කරන්නේ? මොකද්ද විදර්ශනා කරනවා කියලා කරන්නේ? හදාගත්තු ධර්මයේ මේ වෙනේ කරනවා කියන්නේ ඔබ එතකොට දැන් ආයි මේ හදාගත්තු මනෝරූප ටිකක් ඇතුලේ
හිර වෙලා කැරකෙන එක නෙමෙයිද කරන්නේ. විදර්ශනා කරනවා කියලා කරන්නේ. දැන් ඔබ මනෝ රූපය දැන් පංචස්කන්ධය කියලා හරි ලෝකය කියලා හරි හදාගත්තු මනෝ රූප ටිකක් ඇතුලේ මේ ආය අතරමං වෙලා ඉන්න එක නේද කරන්නේ? ඒක තමයි ආයෙත් කරන්නේ. ඒක දකින්න. දේශන ටික අහන්න. අහලා ඔබ මෙනෙහි කරනවා කියලා මම ඔබට කියන්නේ ඔබ මෙනෙහි කරන්න යනකොටම ආය අහුවෙලා. මේ මෙනෙහි කරන්න යනකොට ආය අහුවෙලා තියෙන්නේ මොකටද කියලා බලන්න. පැහැදිලි. ඉතින් අන්තිමට ඉතින් පුංචි කතාවක් කියලා මම ඔබට දේශනේ අවසන් කරන්න. ලස්සන්ට වතුර ගලාගෙන යන ගංගාවක් තියෙනවා. දැන් මේක සැඩයි පොඩ්ඩක් වතුර. ලස්සන ගංගාවක්. මේ ගංගාව අයිනට එනවා මිනිස්සේ. ගම් ඉවුරට. දැන් යාට ඕනි වෙනවා ගඟට පැනලා නාලා සූපත් වෙන්න. ලොකු 1000කින් මෙයා ඉන්නේ. එයා ගම් ඉවුරින් ඉඳන් කල්පනා කරනවා මෙහෙම. ගඟ ගැඹුරුත් දන්නේ නැහැ. ගඟ ගැඹුරුත් දන්නේ නැහැ. මේකේ කිඹුල්ලු ඉන්නවත් දන්නේ නැහැ. වතුර සීතලද දන්නේ නැහැ. සනීපද දන්නේ නැහැ මේක නෑවා. කියලා ওই ගංගේ ඉවුරට වෙලා මෙයා කල්පනා කරගෙන ඉන්නවා. බහිනවද නැද්ද? බහිනවද නැද්ද? බහිනවද නැද්ද? බහිනවද නැද්ද? දැන් කල්පනා කරගෙන. තව මිනිස්සෙක් එනවා. එයා මුකුත් කරන්නේ නැතුව එහෙම ගම් ඉවුරට එලා ගාලා පනිනවා වතුරට. දෙකයිනේ වෙන්න පුළුවන්. මොකද්ද? එක්ක මේක මැරෙනවා නැත්තම් මේක සනීපෙට නා ගන්නවා. ඒ මොනවා වුණත් ඔහු නිර්වාණයටපත් වෙනවා. අර ඉවුරට වෙලා හිත හිතා ඉන්න කෙනා හැමදාම සසරේ ඉන්නවා. උපමාවක් කිව්වේ උපමාවෙන් කතාව තෝරගන්න. එහෙනම් ඒ කතාව කියලා අද අපි දේශනේ අවසන් කරනවා. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි එහෙනම් සිරු දිනාටම. රාගක්ඛයෝ නිබ්බානං